ඉරිදා දවසේ අපි සූදානම් වෙන්නේ ඉරිදා සිටනේ තසපුව ආරම්භ කරන්නට. ඉරිදා සිටනේ තසපුවේ පළමු පැය තුල ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි ඔබ මෙලෙසින් සූදානම් සිටින්නේ. ඉතින් අද දවස් තුලදී ඊට වැදගත් දේශනාවක් ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව උදා වේවායි කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන බොහොම ගෞරවයෙන් নমස්කාර පූරකව ඉරිදා සිටනේ තසපුවට ආරාධනා කළා ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් සද්ධර්මානුශාසනාව පැවැත්වීමට අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඉරිදා දවස සිටනේ තසපුව ඉරිදා ධර්ම දේශනාවත් එක්ක එකතු වෙච්ච වෙලාව. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ මාතලේ උඩවීරගම වීරගස්තැන්න පදිංචි WM බණ්ඩාර මැණිකේ මහත්මිය ඇතුළු දූ දරුවන් අද ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරනවා. ඒ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ඔබට මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත පින්වතුනි, ධර්ම ශ්‍රවණය කියන්නේ අපිට නිවන් දොරටුවක්. ධර්මය අවබෝධ කරගන්න තියෙන එක මාර්ගයක් තමයි බණ ඇසීම. ඒ නිසා ඔබ හැම දිනාම අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්ම ශ්‍රවණය අපි හැම දිනාටම නිවන් දොරටුවක් බවට පත්වේවා කියන අධිෂ්ඨානය. පින්වතුනි, දඹදිව බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පහළ වෙන හැම බුදු කෙනෙක්ම සේවනය කරන අවිධහිත පුණ්‍ය භූමි 4ක් තියෙනවා. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වෙන්නේ ලෝකේ එකම පුණ්‍ය භූමියක් මත. අපි එතන හඳුන්වන්නේ අද බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය කියලා. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා අපේ බෝසතාණන් වහන්සේ එදා වෙසක් පුන් පොහෝ දවසේ පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බිහිවෙච්ච වෙසක් දවසෙමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරය වජිරාසනය ළඟින් පහළ වෙන්නේ. ඔබ අහලා ඇති සහජාත වස්තු කියලා. යසෝදරාව, චන්නැමතිය, කන්ත කස්සය, ඒ වගේමයි ජයශ්‍රී මහා බෝධී බෝ අංකුරයත් වජිරාසනය ළඟින් පහළ වෙන්නේ එදා අපේ බෝසතාණන් වහන්සේ ලුම්බිනි සල්වනේදී පින්වන්ත මහාමායා දේවිය කුසින් බිහිවෙච්ච වෙසක් පුන් පොහෝ දවසේ ඒ මොහොතේදීමයි. එතකොට අපි දන්නවා අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් ගිහි ජීවිතය ගත කරා. එදා සතර පෙරනිමිති දැකලා රම්මේ සුරම්මේ සුබ මාලිගාවන් අතහැරලා මහා අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියාවන් කරා. එදා සම්බුද්ධත්වයට පත්වෙන දවසේ සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන උන්වහන්සේ සුදු වැලිතල අතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙලා වජිරාසන පුණ්‍ය භූමියට වඩිනකොට උන්වහන්සේගේ වයස කීයද? අවුරුදු 35යි. ඒ වෙනකොට උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. පින්වතුනි, හැම බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන්ම
වජිරාසනයේ ළඟින් බෝ අංකුරේ පහළ වෙන්නේ මව්කුසින් බිහි වෙන දවසේමයි. දැන් මේ මහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වුණේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මව්කුසින් බිහි වෙන දවසේම වජිරාසනයේ ළඟින් මහරි බෝධියේ බෝ අංකුරේ පහළ වුණා. උන්වහන්සේට බුදු වෙන්න සෙවණ දුන්නේ මහරි බෝධීන් වහන්සේ තමයි බෝධිය බවට පත්වෙන්නේ. ඒ වගේමයි මේ මහා භද්‍ර කල්පයේ දෙවනුව බුද්ධත්වයට පත්වෙන්නේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේත් එදා මව්කුසින් බිහිවෙච්ච දවසෙම දිබුල් බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ වජිරාසනයේ ළඟින් පහළ වෙනවා. උන්වහන්සේට බුද්ධත්වයට පත්වෙන්න සෙවණ දෙන්නේ දිබුල් බෝධීන් වහන්සේ. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උන්වහන්සේදා මව්කුසින් බිහිවෙච්ච දවසෙම නුග බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ වජිරාසනයේ ළඟින් පහළ වෙනවා. උන්වහන්සේට බුදු වෙන්න සෙවණ දුන්නේ නුග බෝධීන් වහන්සේ. ඒ වගේමයි අපේ බුදුරජාණන් වහන්සේට ඇසතු බෝධීන් වහන්සේ. පින්වතුනි, මේ බුද්ධගයා පුණ්‍ය භූමිය ගැන දේශනාවේ සඳහන් වෙන්නේ හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වෙන බුදුරජාණන් වහන්සේලා වෙනස් වුණත් වෙනස් නොවෙන හැම බුදු කෙනෙකුටම සාධහරණ භූමියක්. ඒ නිසා අපි ධර්මයේ හඳුන්වනවා අවිධහිත පුණ්‍ය භූමියක් කියලා. ඊළඟට හැම බුදුරජාණන් වහන්සේ නමක්ම අවබෝධ කරගත්ත ධර්මය ලෝකෙට දේශනා කරන්නේ අවිධහිත පුණ්‍ය භූමියක් මත වැඩ සිටීමෙන්මයි. අද අපි එතන හඳුන්වන්නේ ඉසිපතන මිගදායි. කකුසඳ කෝණාගමන කාශ්‍යපාදී පෙර බුදුවරු විතරක් නෙමෙයි, ඊට පෙර පහළ වෙච්ච සූවිසි බුදුරජාණන් වහන්සේලා 8 බුදුවරු දිහා ගත්තත් හැම බුදු කෙනෙක්ම අද අපි බරණැස කියලා හඳුන්වන ඉසිපතන මිගදාය කියලා අද නම් කරන ඒ පුණ්‍ය භූමියේ එතන වැඩ සිටීමයි ධම්මචක්ක දේශනාවෙන් ධර්ම දේශනාව ආරම්භ කරන්න. ඒ නිසා ධම්සක් පැවතුම් සූත්‍රයක් ධර්මයේ සඳහන් වෙන්නේ අවිධහිත දේශනයක්. අවිධහිත දේශනයක් කියන්නේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාවක්. එතකොට බුද්ධ ගයාව ඉසිපතන මිගදාය අවිධහිත පුණ්‍ය භූමිය. ඊළඟට හැම බුදුරජාණන් වහන්සේ නමකගේම ජීවිතයේ වැඩිම කාලයක් වැඩ ඉන්නේ අද අපි කියන සැවැත් නුවර ජේතවන පුණ්‍ය භූමිය මත. දැන් අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 45යි. උන්වහන්සේ අවුරුදු 35 දී සම්බුද්ධත්වයට පත් වුණා. අවුරුදු 45ක් වැඩ ඉඳලා අවුරුදු 80න් තමයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ. එතකොට පින්වතුනි, උන්වහන්සේගේ ජීවිතයේ බුද්ධත්වයට පත් වෙලා වැඩ හිටි අවුරුදු 45යි. ඒ 45න් අවුරුදු 25ක්ම වැඩ ඉඳලා තියෙන්නේ සවැත් නුවර. සවැත් නුවර ජේතවනයේ විතරක් වස් කාල 19ක්, අවුරුදු 19ක්. පූර්වාරාමේ වැඩ හිටියා තවත් අවුරුදු 6ක්, වස් කාල 6ක්. එතකොට සවැත් නුවර විතරක් අවුරුදු 25ක් වැඩ ඉඳලා තියෙනවා. දේශනාවල සඳහන් වෙනවා හැම බුදු කෙනෙක්ම වස් කාල 19 බෙගින් බුද්ධත්වයට පත් වෙලා වැඩිම කාලයක් එකම තැන වැඩ ඉන්න ආරාමයක් තමයි සවැත් නුවර ජේතවනය. අද ජේතවනාරාමේ අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එදා අනාථපිණ්ඩික සිටුතුමා සඳුන් ලීයෙන් වහල 7කින් යුක්ත සුගන්ධ කුටියක් තමයි කරලා පූජා කරේ. සත්මහල් ප්‍රාසාදයක් කියන වහල 7ක් පළ 7කින් යුක්ත සඳුන් ලීයෙන් සකස් කරපු ගන්ධ කුටියක්. ඒ අරින සත්මහල් කියන්නේ තට්ටු 7ක් බුදුහාඳුරන්ට හදලා දුන්නා නෙමෙයි. එතකොට උන්වහන්සේ වැඩ හිටි අදත් ජේතවනයේ තියෙන පුංචි කුටියක්. හැබැයි වහල 7කින් යුක්තව සඳුන් ලීයෙන් තමයි මේ සුගන්ධ කුටිය කරලා පූජා කරේ. එතනමයි පෙර බුදුවරු වෙනුවෙනුත් ඒ කුටිය හදලා හැම බුදු කෙනෙක්ගේම ජීවිතේ වැඩිම කාලයක් වැඩ ඉඳලා තියෙන්නේ ඒ භූමියේ එතනම කියලා දේශනාවේ සඳහන් වෙනවා. එතකොට අපි සවැත් නුවර ජේතවනයත් අවිධහිත පුණ්‍ය භූමියක්. ඊළඟට හැම බුදුරජාණන් වහන්සේ නමක්ම අවබෝධ කරගත් ධර්මයේ පරම ගාම්භීරම කොටස දේශනා කරන්නේ මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට නෙමෙයි.
ඒ ගැඹුරු අභිධර්ම කොටස දේශනා කරන්නේ මුලින්ම දෙවියන්. ඒකට හේතුව දෙවියන්ගේ කාලෙන් දැන් බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කරලා. එදා මාතෘ දිව්‍ය රාජ්‍ය ප්‍රදාන දෙවියන්ට අභිධර්ම දේශනාව කරා දිව්‍ය කාලෙන් ගත්තොත් විනාඩි 9ක් කියනෝ ගතව. මනුස්ස ලෝකේ කාලෙන් අපිට මාස 3ක්. එතකොට දෙවිවරුන්ට දිව්‍ය කාලෙන් ඒක දැනෙන්නේ නැහැ. හැබැයි මනුස්ස ලෝකේ කෙනෙකුට එක දිගට මාස 3ක් වාඩි වෙලා බණ අහගෙන ඉන්න පුළුවන්. පින්වතුනි, අභිධර්ම දේශනාව පැවැත්වුවේ එදා බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ දිව්‍ය කාලෙන් ගත්තොත් විනාඩි 9ක් කියනෝ ගත වුණේ. දැන් හිතන්න මෙහෙම. ඔබ අහලා ඇති මනුස්ස ලෝකේ අපිට අවුරුදු 50ක් කියන්නේ ධාතු මහරජික දෙවියන්ට එක දවසක්. තව්තිසා දිව්‍ය ලෝකෙට ගත්තොත් මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එහි එක දවසක්. බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්ලොවට වැඩම කරලා එදා සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනයේ මත වැඩ ඉඳලා තමයි මේ අභිධර්ම දේශනාව පැවැත්. ඒ දිව්‍ය ලෝකේ දේශනාව පවත්වලා බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට වඩින්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිද්ධ කරගෙන. මුළු බුද්ධ ශාසනයේම එකම වතාවයි කියනවා ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිද්ධ වෙන්නේ. මොකද්ද මේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරය කියන්නේ? 3 ලෝකෙම විවර වෙනවා. දැන් අපිට සාමාන්‍ය මිනිස්සෙකුට පියවි ඇසින් දෙවියන් පේනවා. අපිට දකින්න බෑ. ඒකට භාවනා කරලා දිවස් නුවණක් උපදවන්නට ඕන. හැබැයි ලෝක විවරණ මහා ප්‍රාතිහාරයේදී දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ සියල්ල පියවි ඇසින් මිනිස්සුන්ට දකින්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. දෙව්ලොව වස් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ සංකස්සට වඩින්නේ තව්තිසා දෙව්ලොව ඉඳන් සංකස්සට රන් ඉනිමගක් ඉරදියෙන් මවනෝ. මේ ඇත්තට ඉනිමග දිගේ වඩිනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ පෙළහර පාන්නේ ඒ විදිහට. ඒකට කියන්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරය. සත්රුවනින් යුක්ත රත්තරන් ඉනිමගක් දෙව්ලොව ඉඳන් සංකස්ස භූමියට මවනෝ. බුදුරජාණන් වහන්සේ අහසින් පහලට වඩිනකොට මිනිස්සුන්ට පේන්නේ බුදුරජාණන් වහන්සේ ඉනිමගක් දිගේ පහලට වඩිනා වගේ පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරලා දෙව්ලොවින් මනුලොවට වඩිනකොට දෙව් බඹුන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේට මුතුකුඩේ දරාගෙන ආවේ මහා බ්‍රහ්ම දෙවියන්. පංචසික දෙවියන් වීණා වාදනය කරා කියනවා. සක්‍ර දෙවියන්ට තියෙනවා ජයතුරා සක. ඒ ජයතුරා සක පිබිනවා. මේ වගේ දෙව් බඹුන් බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන මුළු අහසම වලාකුළු නොපෙනී ගිහිලා දෙවියන් බ්‍රහ්මයන්ගෙන් පිරිලා එදා සංකස්ස භූමියේ රැස් වෙලා හිටපු ලක්ෂ ගණන් මිනිස්සයන්ට දෙව් බඹුන් පියවියෙන් දකින්න ලැබුණා කියලා. හැම බුදු කෙනෙක්ම ওই විදිහට අභිධර්ම දේශනාව කරලා දෙව්ලොවින් මනුලොවට වැඩම කරන්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිද්ධ කරගෙන. එහෙම වැඩම කරලා සිරිපතුල තබන්නේ එකම තැනක. ඒකත් අවිදහිත තැන. එතකොට බලන්න අවිදහිත තැන්නුයි සතර ස්ථානයි වෙනසක් තියෙනවා. දැන් අපි සතර ස්ථාන ගැන අහලා තියෙනවනේ බුදු කෙනෙක්ගේ ජීවිතේ ඉපදිච්ච තැන, සම්බුද්ධත්වයට පත්වෙච්ච තැන, ප්‍රථම ධර්ම දේශනා කරපු තැන, පිරිනිවන් පාවදාළ තැන. මේවට අපි කියනවා සතර ස්ථාන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට දේශනා කරා මහණෙනි සද්ධාවන්ත කුල පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ මව කුසින් බෝසත් පුතෙක් හැටියට ඉපදුනේ මෙතනයි කියලා දැකලා වන්දනා කරගෙන අප්‍රමාණ පින් රැස් කරගන්න පුළුවන්. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච තැන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වජිරාසන පුණ්‍ය භූමිය දැකලා වන්දනා කරලා අප්‍රමාණ පින් රැස් කරගන්න පුළුවන්. ඊළඟට ප්‍රථම ධර්ම දේශනා කරපු තැන පිරිනිවන් පාපු තැන මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේ මෙතනයි කියලා දැකලා වන්දනා කරලා අප්‍රමාණ පින් කරගන්න පුළුවන්. එතකොට ඔය ස්ථාන 4 අපි දේශනාවේ සඳහන් කරන්නේ සතර ස්ථාන. හැබැයි අවිදහිත පුණ්‍ය භූමි වලට අයිති වෙන්නේ සතර ස්ථාන වලින් ස්ථාන 2යි. සම්බුද්ධත්වයට පත්වෙච්ච තැනයි
ප්‍රථම ධර්ම දේශනා කරපු තැනයි විතර. උපදින තැන බුදුවරු අනුව වෙනස් වෙනවා. පිරිනිවන් පාන තැනත් බුදුවරු අනුව වෙනස් වෙනවා. හැබැයි හැම බුදු කෙනෙක්ම සම්බුද්ධත්වයට පත්වෙන්න තැනත් ප්‍රථම ධර්ම දේශනා කරන තැනත් වෙනස් වෙන්නේ. දැන් අපි කතා කරගෙන ආවේ ජයශ්‍රී මහා බෝධිය. පිංහතුනේ එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරම පෙර බුදුවරුන්ගේ අධිෂ්ඨාන දිහා බලලා උන්වහන්සේ අධිෂ්ඨානයක් කරනවා ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාව. දක්ෂිණ සාකාව ගැන පුංචි මේ පැලයක්කත් ඇටයක්කත් බෝ ගෙඩියක්කත් නෙමේ. සමහර වෙලාවට අපි දකින්න අර පුංචි පැලයක් වගේ එකක්නේ පාත්‍රයක තියාගෙන රෝපණය කරගෙන නවා. දක්ෂිණ සාකාව ගැන දකුණු පැත්ති තියෙන අත්ත විශාලත් මේ දක්ෂිණ සාකාව ලංකා භූමියේ පෙර බුදුවරුත්ගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා රෝපණය වෙච්ච තැනම රෝපණය විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරන. පිංහතුනේ ඔය දඹදිව තියෙන සතර ස්ථාන වගේ තමයි මේ ලංකා භූමිය තුළ අනුරාධපුර මහමෙවුනා උයන. ඔය මහාවන්සේ සඳහන් වෙනවා කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ලංකා භූමියට වඩින සිදුවීම. එතකොට ඒ කකුසඳ බුදු හාමුදුරන්ගේ කාලේ මේ අපි ජීවත්වෙන කාලෙනෙමේ මේ මහා බද්්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පෙ තමයි කකුසඳ බුදු හාමුදුරුව පහළවෙන්. මේ ලංකාව ඒ කාලේ රාක්ෂයෝ නිසා මිනිස්සුන්ට විශාල වසංගත රෝග වර්ධනය වෙලා 100,000 ගණන් මිනිස්සු මැරි ගියා කිය. එදා මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ දකිනවා ලංකාවට වැඩම කරලා මනුස්සයන්ට අර රාක්ෂයන් නිසා ඇතිවෙච්ච උවදුරින් මිනිස්සුන්ග බේරලා තමන් වහන්සේගේ ධර්මය මේ භූමිය ස්ථාපිත කරන්න සුදුසු කාලය කකුසඳ බුදු හාමුදුරගේ කාලේ අපේ රට හඳුන්නලා තියෙන වරදීප කියලා. එදා කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා සමග මිස්සක පව්වට තමයි කෙලිම වඩින්. එතනට වැඩම කරලා මේ ලංකා භූමිය පුරාම බුද්ධ රශ්මි ධාරාවන්ගේ ආලෝකමත් කෙරුවක් වෙන බුද්ධ අධිෂ්ඨානය. එදා ලංකාවේ රජකං කරපු අනුරාධපුරේ පාලනය කරපු රජතුමා ඇතුළු විශාල පිරිසක් මිස්සක පව්වට යනවා මොකක්ද මේ ආලෝකය කියල බලන්න. එදා කකුසඳ බුදුරජාණන් වහන්සේගෙන් බණහල අවසන් වෙලා මහමෙවුනා වන්න කියලා අදාපි හඳුන්වන භූමිය එදා ඒ භූමියම කකුසඳ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට සංඝ සතු කරලා පූජ කරන. අද අනුරාධපුරේ තූපාරාම චෛත්‍ය තියෙන්නේ. එතන වැඩඉඳලා කකුසඳ බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා කියලා තියෙන. බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කරා. මිනිස්සු ඉල්ලීමක් කරන්නේ ස්වාමීනි අපිට පූජනීය දෙයක් දෙන්න. උන්වහන්සේ දියගෙන ගිය භාජනයේ ඩබරා දහතුන් වහන්සේ මිනිස්සුන්ට ලබා දෙනවා වැඩඉඳලා දහම් දෙසපු තැන තැම්පත් කරලා චෛත්‍යයක් ඉදි කරන්න. අද අනුරාධපුරේ තූපාරාම චෛත්‍ය තියෙන තැන කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඩබරා දහතුන් වහන්සේ තැම්පත් කරලා චෛත්‍යයක් ඉදි වුණා කියලා දේශනාව තියෙන. එතරදි උන්වහන්සේ ජයශ්‍රී මහා බෝධිය රෝපණය කරන තැනට සංඝයා පිරිවරාගෙන වැඩම කරන. වැඩම කරලා කකුසඳ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරනවා දම්බදිය වැඩඉන්න බොහෝම ඉර්දි බල සම්පන්න භික්‍ෂුණියක් ඇතුළු 1000ක් භික්‍ෂුණීන් අහසින් තමන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව රැගෙන මහරි බෝධී දක්ෂිණ සාකාව රැගෙන මේ භූමියට වැඩම කරත්වා කියලා උන්වහන්සේ එතන ඉඳන් අධිෂ්ඨානයක්. ඒ වෙලාවේ මහරි බෝධියේ දක්ෂිණ සාකාව රැගෙන ඒ භික්‍ෂුණි අහසිම වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේටම පත් කරන. එදා බුදුරජාණන් වහන්සේ එදා ඒ ප්‍රදේශ පාලනය කරපු රජතුමා ලවා අද අනුරාධපුර මහමෙවුනා උයනේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වෙලා තියෙන තැනම කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච මහරි බෝධියේ දක්ෂිණ සාකා බෝධියත් එතනම රෝපණය කෙරෙව්වා කියලා ඉතිහාසෙ තියෙන. ඊළඟට කෝනාගමන බුදුහාමුදුරුව ගැනත් තියෙන ඔය වගේම කතාවක්.
කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ලංකාවේ එක පැත්තක් විශාල නියගයක් ඇති වුණා කිය. තව පැත්තක් වැස්සෙන් පීඩාවට පත් වුණ. එදා මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට කෝණාගමන බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ලංකා භූමියයට වැඩම කරලා ඒ වෙනකොට හැදින්වේ මණ්ඩදීප. කකුසඳ බුදු හාමුදුරන්ගේ කාලේ වරදීප, කෝණාගමන බුදු හාමුදුරන් කාලේ මණ්ඩදීප. එදා මණ්ඩදීප කියලා හඳුන්නපු මේ රට ඒ ස්වභාවිකව ඇතිවන විපත්වලින් බේරලා බුද්ධ ශාසනයේ පිහිටවන්න කාලයයි. 30,000ක් මහරහතන් වහන්සේලා සමග කෝණාගමන බුදුරජාණන් වහන්සේත් අහසින් වැඩිය කියනවා මිස්සක පවුල්. ඒ වඩින්නෙත් කෙලින්ම මිස්සක පවුල්. පෙර බුදුවරු බුද්ධ ශාසනයේ පිහිටෝපු හැම අවස්ථාවකම භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන කෙලින්ම වැඩිය මිස්සක පවුල්. ඒ මිස්සක පව්වට වැඩම කරලා ලංකාවේ බුද්ධ ශාසනයේ පිහිටවල ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාවත් පිහිටවලා භික්‍ෂූන් වහන්සේලාත් භික්‍ෂුණීන් වහන්සේලාත් ලංකාවේ නවත්තල තමයි ආපහු වඩින් කොටසක් නවත්තල. කෝණාගමන බුදුරජාණන් වහන්සේත් ඒ විදිහටමයි අනුගමනය කරේ. උන්වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමඟ වැඩම කරලා මිස්සක පව්වි වැඩඉඳලා ලංකා භූමිය පුරාම බුද්ධ රශ්මි ධාරාවන් බුද්ධ අධිෂ්ඨානයෙන් ආලෝකමත් කරා කෙන මේ රට. එදා මිනිස්සු බැලු අහස දිහා බලනකොට අහසේ නොයෙක් සඩ්වරණ බුද්ධ රශ්මි ධාරාවන් අහසේ පිරිලා. කොහෙන්ද මේ ආලෝක ඉන්න කියලා මිනිස්සු ආලෝකය ඔස්සේ හොයාගෙනගේ මිස්සක පවුල්. එදා රජතුමා ඇතුළු මිනිස්සුත් බනහලා අනුරාධපුරයට කෝණාගමන බුදුරජාණන් වහන්සේ ඇතුළු සඟ පිරිස වඩම්මල රජතුමාගේ උයන වන අද අපි මහමෙවුනා උයන කියන ඔය භූමියම කෝණාගමන බුදු හාමුදුරන්ට සඟ සතු කරල පූජ කර. අද තූපාරාම චෛත්‍ය පිහිටි තැන කෝණාගමන බුදුරජාණන් වහන්සේත් වැඩ ඉඳල දහම් දෙස්වා කියල තියෙන. මිනිස්සු ඉල්ලීමක් රණී ස්වාමීනි ඔබහන්සේත් පූජනය දෙයක් අපිට ලබාදෙන්. මෙතන මීට පෙර වැඩ හිටිය කකුසඳ බුදු හාමුදුරුවන්ගේ ඩබරාධාතුව තැම්පත් වෙලා චෛත්‍යයක් ඉදිවුණාලු. ඔබහන්සිත් පූජනය දෙයක් ලබාදෙන්. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ ඉන්න පැළදි පටිධාතුන් වහන්සේ මිනිස්සුන්ට දෙනවා. මේ පටිධාතුව තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න. එතකොට අද තූපාරාමි තියෙන තැන කෝණාගමන බුදුහාමුදුරන්ගේ ඉන පැළදි පටිධාතුන් වහන්සේ තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න. උන්වහන්සේත් අර 30,000ක් රහතන් වහන්සේලා සමග පෙර කකුසඳ බුදුහාමුදුරුවන්ගේ මහරි බෝධියේ දක්ෂිණ සාකාව පිහිටි තැනට වඩිනු. වැඩම කළ අධිෂ්ඨාන කරනවා කෝණාගමන බුදුහාමුදුරු බුදුවෙච්ච දිබුල් බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව රැගෙන. ඉරදි බල සම්පන්න භික්‍ෂුණියන් තවත් භික්‍ෂුණීන් පිරිවරාගෙන අහසින් මෙතනට දැන් වැඩම කරත්වා කියලා අධිෂ්ඨානයක් කර. ඒ මොහොතේ උන්වහන්සේ බුදුවෙච්ච බෝධියේ දක්ෂිණ සාකාවම රැගෙන පෙරවිදිහටම අහසින් වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී හස්තයට ඒ බෝධීන් වහන්සේ පත් කර. එදා සියලු දෙනා ඉදිරියේ කකුසඳ බුදුහාමුදුරුවන්ගේ මහරි බෝධියේ දක්ෂිණ සාකාව රෝපණය කරපු තැනම කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ දිබුල් බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව රෝපණය වෙනවා. පිංහතුනේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලෙ මේ මහා බද්ධ කල්පේ තුන්වැනි අන්තක් කල්පෙ තමයි කාශ්‍යප බුදුහාමුදුරුව පහළ වුණේ. උන්වහන්සේගේ කාලේ ලංකාව හඳුන්වලා තියෙන ඕජදීප, මණ්ඩදීප, වරදීප, ඕජදීප ඔය නම් තුනෙන් තමයි පෙර බුදුවරුන්ගේ කාලේ මේ රට හඳුන්වලා තියෙන්නේ. එදා මේ රටේ යුද බියක් ඇති වුණා කියනවා. ඒ රට පාලනය කරපු අපේ රට ඒ කාලේ පාලනය කරපු රජවරු අතර යුද බියක් ඇති වුණා. එදා කාශ්‍යප බුදුහාමුදුරුව මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනකොට දකිනවා යුද බිය දුරු කරලා මනුස්සයන්ට යහපත උදා කරලා ධර්මය පිහිටවන්න දැන් සුදුසු කාලයයි. උන්වහන්සේ අපේ රටට වැඩිය 20,000ක් රහතන් වහන්සේලා සමඟ. කකුසඳ බුදුහාමුදුරුව වඩින්නේ 40,000ක් රහතන් වහන්සේලා සමඟ. කෝණාගමන බුදුහාමුදුරුව වැඩම කරන්නේ 30,000ක් රහතන් වහන්සේලා සමඟ. කාශ්‍යප බුදුහාමුදුරුව අපේ රටට වැඩම කරලා තියෙන 20,000ක් රහතුන් පිරිවරාගෙන. ඒ වැඩියෙත් මිස්සක පව්වට මයි. එතකොට කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන පෙර බුදුවරු කෙලිප්ප වැඩම කරලා තියෙන මිස්සක පවුල්.
ඒ මිස්සක පව්වට වැඩම කරපු හැම අවස්ථාවකම මේ රටේ බුද්ධ ශාසනය පිහිටවල තමයි වැඩම කරලා තියෙන. ඒත් අර වගේම ලංකාව පුරාම බුද්ධ රශ්මි ධාරාවන් විහිදෝල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අද තූපාරාම චෛත්‍ය පිහිටි තැනම වැඩ ඉඳල දහම් දෙසන. එදා මිනිස්සු ඉල්ලීමක් කරනු අනේ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස අපිට පූජනය දෙයක් ලබාදේ. උන්වහන්සේගේ නානකඩිය අපි කිනො දිය සාටක දහතුන් වහන්සේ කියල. මිනිස්සුන්ට දෙනවා මෙතන තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කරා. එමනං අද තූපාරාම චෛත්‍ය තියෙන තැන කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඩබරා දහතුන් වහන්සේ තැම්පත් වෙලා තිබිලතිය. කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ ඉන පැළදි පටිධාතුන් වහන්සේ තැම්පත් වෙලා තිබුණ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නානකඩි දිය සාටක දහතුන් වහන්සේ තැම්පත් කරලා එදා මිනිස්සු චෛත්‍යයක් ඉදි කරා කළ ඉතිහාසෙ තියෙන. උන්වහන්සේ ජයශ්‍රී මහා බෝධිය රෝපණය වෙච්ච තැනට වැඩම කරලා අධිෂ්ඨානයක් කරා උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච බෝධී දක්ෂිණ සාකාව රැගෙන ඉරදි බල සම්පන්න භික්‍ෂුණියත් තවත් භික්‍ෂුණීන් පිරිවරාගෙන මේ භූමියයට වැඩම කරත්වා කියලා අධිෂ්ඨානයක් කර. අර විදිහටම කකුසඳ බුදු හාමුදුරුවන්ගේ මහරි බෝධී දක්ෂිණ සාකාව පෝනාගමන බුදු හාමුදුරුවන්ගේ දිබුල් බෝධී දක්ෂිණ සාකාව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නුගබෝධී දක්ෂිණ සාකාවත් එතනම පිහිටිය කියලා ඉතිහාසෙ තියෙන. දැම් පිංහතුනේ ඔය විදිහට නෙමෙයි අපේ බුදු හාමුදුරු වඩින් අපේ බුදුරජාණන් වහන්සේ වැඩී බුද්ධ ශාසනය පිහිටවන්න නෙමේ. කකුසඳ කෝනාගමන කාශ්‍යප කියන බුදුවරු වැඩම කරපු හැම වතාවකම ශාසනයේ පිහිටවලා මහරහතන් වහන්සේලාත් අර වැඩිය භික්‍ෂුණීන් වහන්සේලාත් මේ භූමියේ නවත්තලා බෝධියේ දක්ෂිණ සාකාව රෝපණය කළ තමයි උන්වහන්සේලා ආපහු වැඩි. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ මුලින්ම පළවෙනියට වැඩිය මිස්සක පව්වට ලංකාව ඉස්සරලාම කොහිට අපේ බුදුරජාණන් වහන්සේ වඩින් මයියංගනය. ඒ යක්ෂයන් දමනය කරන්න මිසක් ශාසනී පිහිටවන්න නෙමෙ. මයියංගනයට වැඩම කරලා යක්ෂයන් දමනය කරලා උන්වහන්සේ දහම් දෙසවා. හැබැයි භික්‍ෂූන් වහන්සේලා නැවැත්තු ඉවත් තනියෙන් වැඩිය මයංගනයට වැඩිය භික්‍ෂූන් පිරිවරාගෙන නෙමේ තනියම. කේෂ දහතු මිටක් සුමන සමන් දෙවියන්ට ලබා දෙනවා මෙතන චෛත්‍යයක් ඉදි කරන්න. උන්වහන්සේ ආපහු දඹදිවට වැඩිය ඒ බුද්ධත්වයෙන් නමවෙනි මාසි. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ වඩින්නේ බුදුවෙලා අවුරුදු 5කට පස්සේ නාගදීපේ. ඒ වැඩියේ සංඝයා පිරිවරාගෙන නෙමේ තනියම. බුදුරජාණන් වහන්සේ නාගදීපෙට වඩිනකොට උන්වහන්සේගේ පසු පසින් සමින්දි සුමන කියලා දේවතාවෙක් විතරක් වඩිනු. ඔබ දැකලා ඇති පින්තූරවල බුදු හාමුදුරුවන්ට අර සමිදි සුමන දේවතාව කියන්නේ ගන්ධකුටියට බුදුරජාණන් වහන්සේ වැඩහිටිය ජේතවනේ ගන්ධකුටිය පිටු පස කිරිපලු රුකට අධිග්‍රෝහිත දේවතාව කිය. මේ කිරිපලු රුක ඉරදියෙන් උදුරාගෙන තමයි බුදුරජාණන් වහන්සේට මුතුකුඩයක් දරාගෙනවා වගේ අර කිරිපලු රුක හිසට ඉහලින් අල්ලගෙන මේ දේවතාව නාගදීපයට එන්නේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒත් එක්ක මහසේ. එදා උන්වහන්සේ නාගදීපේදී අර චූලෝදර මහෝදර නා රජවරු අතර ඇතිවෙන්නගේ ආරවුල සංසිදෙව. ඒ මිනි පළඟ මත වැඩඉඳලා දහම් දෙසලා කිරිපලුරුකත් පිහිටවල සමිදි සුමන දෙවියන්ටේ භූමි ආරක්ෂා කරගෙන වැඩඉන්න කියලා උන්වහන්සේ ආපහු වැඩිය. දඹදිවටම වැඩිය. ඒ දෙවනි ගමන. එදා තමයි මහෝදරගේ සහයට කැලනියේ රජකං කරපු මනියක් එක කියන නාග රජ්ජුරුව සේනාවක් කරගෙන ගිහින් හිටියකිනො නාගදීප. මේ මනියක් එක නාග රජ්ජුරු ආරාධනයක් කරාණයේ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස ඔබහන්සේ මීට පෙර ලංකාවට වැඩම කරලා යක්ෂයන්ගෙන් අපිය බේරගත්. මේ වතාවේ යුද්ධයක් නිසාපේ ජීවිත විනාස වෙන්න යනකොට මේ මිනි පළඟ නිසාපි යුදවදින්න යනකොට අපේ ජීවිත බේරගත්. ඔබහන්සේ නැවත වතාවක් මේ ලංකාවට වඩින්. සඟ පිරිස පිරිවරාගෙන වඩින සේක්වා. මම රජකං කරන්න කැලනිය. තතාගතයන් වහන්සේ වඩිනවනං මම බුද්ධ ප්‍රමුඛ මේ සංඝයා පිළිගන්න මං කටයුතු සූදානන් කරනවා වඩින්න කියලා ආරාධනයක් කර. එතකොට බුදුරජාණන් වහන්සේ ආරාධනය පිළිගත්. පිළි අරගෙන බුද්ධත්වේ
9වෙනි අවුරුද්දේ තමයි බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩිය කියලා සඳහන් වෙන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ එතනදි වැඩියෙත් මිස්සක පවුවට නෙමෙයි කෙලින්ම වැඩි කැලණිය. 500ක් රහතන් වහන්සේලා එක්ක වැඩියා. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා අනාගතේ උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගානකට පස්සේ මේ ලංකා භූමියේ ශාසනයේ පිහිටවන්න මිහිඳු මහරහතන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ වැඩම කරලා මේ ලංකාවේ බුද්ධ ශාසනයේ පිහිටවලා ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් වඩම්මලා පෙර බුදුවරුන්ගේ බෝධි පිහිටවපු තැනම පිහිටවලා ශාසනය ස්ථාපිත කරනවා. ඒ පිණිස ලංකාවේ ස්ථාන 16කට අහසින් වැඩිය. අපි කියන අද 12 මස්ථාන. උන්වහන්සේ තැන් ගණනාවකට වැඩම කරලා සමාපත්තියෙන් වැඩ ඉඳලා අනාගතයේ චෛත්‍ය ඉදිවෙන පුණ්‍ය භූමි මත සමාපත්තියෙන් වැඩ ඉඳලා 500ක් රහතන් වහන්සේලාම සමග ආපහු වැඩිය. කවුරුත් මෙහි නවත්තලා ගියේ නැහැ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ලංකාවට 3 වතාවක් වඩිනවා. ඒ වැඩම කරලා බෝධිය රෝපණය කිරීමක් සිද්ධ කරන්නේ. හැබැයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා වැඩම කරලා උන්වහන්සේලා ඉදිරිපිටමයි උන්වහන්සේලා බුදු වෙච්ච බෝධියේ දක්ෂිණ ශාඛාව මහමෙවුනාව කියන රෝපණය කිරීම සිද්ධ කරා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගානකට පස්සේ තමයි ධර්මාශෝක රජුරුවන්ගේ මූලිකත්වයෙන් තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කරලා ලෝකෙ පුරාම ධර්මී ප්‍රචාරය කරන්න කල්පනා කරපු ධර්මාශෝක රජුරුවෝ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේත් බණ්ඩුක උපාසකතුමත් පොසොන් පුන් පොහෝ දවසක මේ ලංකාවට වඩින්. එතකොට බලන්න මිහිඳු හාමුදුරුව වැඩිය ශාසනයේ පිහිටවන්. ඒ ශාසනයේ පිහිටවන්න වඩින හැම ගමනකම පෙර බුදුවරු වගේම කෙලින්ම වැඩිය මිහිඳු හාමුදුරුවොත් කොතනටද? මිස්සක පවුවටමයි. උන්වහන්සේ එතනට වැඩම කරලා එතන ඉඳන් තමයි ලංකාවේ ධර්ම ප්‍රචාරය පටන් ගත්තේ. එතකොට ඒ විතරක් නෙමෙයි එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දහම් දෙසලා විශාල පිරිසක් ධර්මාවබෝධය ලැබුවා. අනුලා බිසව ප්‍රධාන බිසවවරු බණහලා ධර්මාවබෝධයක් ලැබුවා. රජුරවන්ට කිව්වා අනේ රජතුමනි අපිට පැවිදි වෙන්න ඕන. මිහිඳු මහරහතන් වහන්සේට දැනුම් දුන්නාට පස්සේ උන්වහන්සේ කියනවා කාන්තාවන් පැවිදි කරන්න නම් දඹදිවින් සංඝමිත්තා රහත් භික්ෂුණියත් තවත් භික්ෂුණීන් වහන්සේලාවත් මේ රටට වඩම්මන්. ඒන ගමනේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මේ රටට වඩම්මලා මේ භූමියේම රෝපණය කළ යුතුයි. ඒ පිණිස තමයි එදා අරිට්ට කියන අමාත්‍යවරය ඇතුළු පිරිස දඹදිවට පිටත් කරලා යවන්නේ. දැන් ධර්මාශෝක රජුරවන්ට ගිහිල්ලා කිව්වා සංඝමිත්තාවත් ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් ලංකාවට වඩම්මන්නයි මේ ආවි. මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම මත රජුරෝ කල්පනා කරා කොහොමද මේ බෝධියේ දක්ෂිණ ශාඛාව මං වෙන් කරන්නේ? මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේවත් දැනුවත් කරලා විශාල රන් කටාරමක් සකස් කරා. ඒකේ තියෙන රන් කටාරමක් මේ බෝධිය පිහිටවත් පුංචි මේ පාත්‍රයේ කරගෙනව නෙමෙයි. ලොකු රන් කටාරමක්. මේ රන් කටාරම බොහොම ලස්සනට සකස් කරපු රථයක තැන්පත් කරලා පෙරහැරෙන් අරගෙන ගියා බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය ළඟට. දැන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච බෝධීන් වහන්සේ දස ධාතු විහිදිච්ච විශාල බෝක්ෂයක් දක්ෂිණ ශාඛා විශාල ශාඛාවක්. රජ්ජුරුව කල්පනා කරනවා කොහොමද මම මේ අත්ත වෙන් කරන්න? මේක මට අකුසල් පිරේ. ගිහිල්ලා වැදලා කිව්වා අනේ ස්වාමීනි මං කොහොමද ඇහුවා මේ දක්ෂිණ ශාඛාව මේ පාත්‍රයේ පිහිටවන්න? මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ කියන රජතුමනි ඔබ වෙන් කළ යුතු නෑ. බුද්ධ අධිෂ්ඨානයක් පවතිනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මහා අධිෂ්ඨාන 5ක් කරා කියලා දේශනාවේ තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අධිෂ්ඨානයක් කරනවා ධර්මාශෝක රජ්ජුරුව රන් කටාරමක් අරගෙන ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීම පිණිස
මහරහතුන් පිරිවරාගෙන වජිරාසන පුණ්‍ය භූමියට පැමිණිච්ච වෙලාවේ ඒ අධිෂ්ඨානය සිහි කරනවා සමගම දක්ෂිණ ශාඛාව පමණක් පිණීදල අනික් තැන් බෝධියේ නොපෙනී දක්ෂිණ ශාඛාව පමණක් පෙනී ඉඳලා ඊට පස්සේ රජ්ජුරුව රත්තරම් තුඩකින් ලකුණක් තිබ්බට පස්සේ තමන් වහන්සේ විසින්ම වෙන්වෙලා මුල් විහිදවාගෙන රන් කටාරමී පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කර. එතකොට කවුරුවත් කපල රෝපණය කරා නෙමෙයි. බුදුරජාණන් වහන්සේම පිරිනිවන් පාන වෙලාවේ අධිෂ්ඨාන කරා වෙන්වෙන්න ඕඩ තැන රන් තුඩකින් ලකුණක් තියල රජ්ජුරුව බුද්ධ අධිෂ්ඨානය සිහි කරනකොටම දක්ෂිණ ශාඛාව ඉබේම වෙන්වෙලා මුල් විහිදවාගෙන අහසට පැනනැගල රන් කටාරමී පිහිටාවා කියල අධිෂ්ඨානයක් කර. ඒ තමයි පළවෙනි බුද්ධ අධිෂ්ඨානය පිරිනිවන් මංචකී වැඩ ඉඳලා කරපු. දෙවනි බුද්ධ අධිෂ්ඨානය හැටියට සඳහන් වෙනවා මේ දක්ෂිණ ශාඛා බෝධිය රන් කටාරමී පිහිටියට පස්සේ ඒ බෝපත් අතරින් සවනක් ගන බුද්ධරශ්මි දහරාවන් විහිදේවා කියලා දෙවනි අධිෂ්ඨානය කර. එතකොට ලංකාවට මේ වඩම්මපු ජයශ්‍රී මහා බෝධිය දක්ෂිණ ශාඛාවේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධරශ්මි දහරාවන් නිදා විහිදුනා කියල. ඒ විතරක් නෙමෙයි තුන්ගනි බුද්ධ අධිෂ්ඨානයේ තමයි බෝධීන් වහන්සේ සහිත පාත්තරේ අහසට පැන නැගල. වලාගැබ අත්තරේ අහසේ සතියක් දෙව් බමුන්ගේ වන්දනා ලබමින් අහසේ රැඳේවා කියලා අධිෂ්ඨානයක් කර. ඒ විදිහටම එදා ධර්මාසෝක රජ්ජුරුවාරහන් කටාර මාරගෙන ඇවිල්ල මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි රත්තරන් තුඩකින් වටේට ලකුණක් තිබ. ලකුණක් තියල අධිෂ්ඨානය මෙනෙහි කරනකොටම ඒ ලකුණු කරපු තැනින් වෙන් වෙලා මුල් 100ක් විහිදවාගෙන අහසට පැන නැග්ග කිය. මුල් විහිදවාගෙන අහසට පැන නැගලා රන් කටාරමී පිහිටිය. එක ඉබේම වෙච්ච දෙයක් බුද්ධ අධිෂ්ඨානය මත. එහෙම පිහිටනවා සමගම බෝපත් අතරින් සවනක් ගන බුද්ධරශ්මි විහිදෙමින් පාත්තරයක් සහිත බෝධිය ටික පාවෙලා අහස උඩටම නැග්ග. වලාගැබ අතරි අහස්සේ රැඳිලා සතියක් දෙව් බමුන්ගේ වන්දනා ලැබුව කියනවා ජයශ්‍රී මහා බෝධිය දක්ෂිණ ශාඛා. සතියක් තිස්සේ දෙව් බමුන්ගේ වන්දනා ලබල ටික සති අවසන් වෙනකොට පොළෝ මට්ටමටම කටාරමත් සමගම පාත්. ඊට පස්සේ ලස්සන්ට සරසපු රථයක තැම්පත් කරලා පෙරහැරින් අරගෙනාව ගංගානං ගං ඉවුර ළඟට. ඉවුර ළඟ ලස්සන නැවක් සරසල මේ නැවේ තැම්පත් කරා කටාරම සහිත පාත්‍රය බෝධීන් වහන්සේ. සංගමිත්තාවත් තවත් රහත් භික්‍ෂුණීන් වහන්සේලාවත් මේ නැවට නක්ගලා ගඟදිගේ මුහුද දක්වාම ගංගානං ගගත් එක්ක නැව එනකොට අජ්ජුරුවෝ සේනාවත් එක්ක ඊට සමාන්තර ගොඩබිමේ ගං ඉවුර දිගේ මුහුද දක්වාම අයින දිගේ ආව කිය. එහෙම ඇවිල්ලා දැන් ඔය හැම අවස්ථාවකම පෙළහර පානකොට ඉතිහාසි තියෙනවා ජයශ්‍රී මහා බෝධී දක්ෂිණ ශාඛාවට ධර්මාසෝක රජ්ජුරු මුළු දඹදිව් රාජ්‍යම පූජ කරා කියන තමන්ගේ ඔටුන්නත් එක්කම ගලවල මේ පෙළහර දැකලා. ඊළඟට ලංකාවට වඩම්මන්න මුහුදට නැව සේන්දු වෙන තැනින් අර ගඟේ ඇවිල්ලා. ආපහු බෝධීන් වහන්සේ ඔසවල අර මුහුදු වෙරලායිනෙ තැම්පත් කරලා මණ්ඩපයක මුළු දඹදිව් රාජ්‍යම බෝධීන් වහන්සේට පූජ කරන. පූජ කල්ල රජ්ජුරුව කියන අරිට්ට කියන අමාත්‍යවරයට අමාත්‍යවරය මම කීප වතාවක් මේ දඹදිව් රාජ්‍ය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජ කරා. ඔබ ගිහින් කියන්න කෙනව ලංකාවේ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ටත් ලංකා රාජ්‍යත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටම පූජා කරන්න කියලා ගිහින් කියන්න කියල. එහෙම කියලා බෝධීන් වහන්සේ අර නැවේ ආයමත් තැම්පත් කරලා නොපෙනී යනකම්ම රජ්ජුරුවෝ බොහෝම දුකින් කඳුළු සලමින් බලාගෙන හිටියකෙන සාධකාරදිදී. ඊළඟට ඔබ අහලත් ඇති දැන් සංගමිතා රහත් භික්‍ෂුණිය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහිත රන් කටාරම සහිත මේ පාත්‍රයේ තැම්පත් කරපු නැව ලංකාවේ දඹකොළ පටුනට තමයි සේන්දුවෙන්න දැන් මුහුද දිගේ එනවා. එනකොට මුහුද මැදදී නාගලෝකෙ නාගයන් කල්පනා කරා බෝධිය පැහැරගන්න. නාගලෝකෙ නාගයන් මොකද කරේ මුහුදේ මතු වෙලා බෝධීන් වහන්සේ පැහැරගෙන නාගලෝකෙට යන්න උපක්‍රම යෙදු.
සංඝමිත්තාව කියන්නේ බොහොම 이르දි බල සම්පන්න කෙනෙක්. එදා සංඝමිත්තා රහත් භික්ෂුණී අහසට පැන නැගලා ගුරුළු වෙස් මවාගෙන නාගයන් දමනය කරා කිය. නාගයන් ගුරුලන්ට බයයි. ගුරුළු වෙස් මවාගෙන ප්‍රාතිහාර පාල නාගයන් දමනය කරන. අවසානි නාගලෝක නාගයන් පැහැරගණ්ඩ බැරි තැන ආයමත් සාගරින් මතු වෙලා බොහෝම කරුණාවෙන් ඉල්ලීමක් කරානේ අපිට නාගලෝකෙට අරගෙන ගිහිල්ලා වැදුම් පිදුම් කරලා ආපහු අපි මේ නැවේ මේ විදිහටම ගෙනල්ලා තැන්පත් කරන්න. අපිට අඩුගානේ සතියක්කත් නාගලෝකෙට ගිහිලා වන්දනා කරන්න අවසර දෙන්න කියලා ඉල්ලීමක් කරා. එදා නාගලෝකෙ නාගයන් ගැන අනුකම්පා කරපු සංඝමිත්තා රහත් භික්ෂුණිය නාගයන්ට සතියක් නාලොවට අරගෙන ගිහිලා වන්දනා කරන්න බෝධීන් වහන්සේ පැවරුව. නාගයන් මහමුහුදේ මතු වෙලා බෝධීන් වහන්සේ සහිත පාත්‍රයේ නාගලෝකෙට අරගෙන ගිහිල්ල සතියක් පුරා පුද පූජා පවත්වල නාග රාජ්‍යත් බෝධියට පූජා කරලා ආපහු නැවේගෙනල්ල තැන්පත් කර. අපි ඔය ගාථ කියනකොට කියන්න බෝධි පූජා කරනකොට නාලොව සතියක් පුදලද බෝධි අහලති නොනේද. එතකොට නාග රාජ්‍යම සතියක් පුරා නාගයන් වැඳුම් පිදුක් කරන. එහෙම පුද පූජා පවත්වල තමයි ආපහු නැවේගෙනල්ල තැන්පත් කරන්න. පසුවදා වෙනකොට දම්බකුල පටුනට නැවත් සමගම මේ පිරිස ලං වෙනකොට. එදා මේ පිරිස පිළිගන්න දේවානම් පිතිස්ස රජ්ජුරුව මෙහිදු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා බොහෝ පිරිසක් මේ භූමියට ගිහිල්ලා හිටිය. ඈතින් නැව එනවා දකිනකොට රජ්ජුරුවන්ට පුදුම සතුටක් දේවානම් පිතිස්ස රජ්ජුරුව කරවටක් වෙනකං වතුරටම බැහැගෙන වැඳගෙන ඉස්සරහට ගියා කිය. ඒ වෙලාවේ බොහෝ පිරිසක් එක්ක රජ්ජුරුව කියන ඔය උස්සලක් කොටසක් හරි මගේ කරමතින් තියන්. බෝධීන් වහන්සේ සහිත පාත්‍රයේ බොහෝම සද්ධාවෙන් රජ්ජුරුව කරමත තියාගෙන අනිත් අයගේ උපකාර පරිදි ගොඩබීමට වඩම්මගේ නැවිල්ලා බොහෝම ලස්සනට සරසපු රථයක තැන්පත් කර. මිහිදු මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි යායුතු මාර්ගී දැනගෙන කීප තැනකම නවත්තල පුද පූජා කර අනුරාධපුර මහමිවුණා උයනටම පෙරහැරෙන් අරගෙනාව. එදා පෙරහැරෙන් අරගෙනාවට පස්සේ මිහිදු මහරහතන් වහන්සකින රජතුමනී මෙන්න මෙතනට රථයක් සමගම මේ රන් කටාරම මෙතනට වඩම්මන් එතනට අරගෙනාව පෙරහැරේ. ඇවිල්ලා දැන් රජ්ජුරුව හිතනවා කොහොමද දැම් මේ පාත්තරෙන් අරගෙන මෙතන රෝපණය කරන්න. එතකොට මිහිදු මහරහතන් වහන්සකින රජතුමනී අපි අධිෂ්ඨානයක් කළ යුතුයි. මෙන්න මේ විදිහට වැඳගෙන අධිෂ්ඨානයක් කරන්න කිව මේ උතුම් පුුණ්‍ය භූමිය මත. කපුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධයේ දක්ෂිණ සාකාව රෝපණය වෙච්ච යම් තැනක් ඇද්ද. කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ දිබුල් බෝධයේ දක්ෂිණ සාකාව රෝපණය කරපු යම් තැනක් ඇද. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නුගබෝධයේ දක්ෂිණ සාකාව රෝපණය වෙච්ච යම් තැනක් ඇද්ද. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඇසතු බෝධයේ දක්ෂිණ සාකාවත් තමන් වහන්සේ විසින් මහස්සට පැනනැගල පෙළහර පාමින් මේ භූමියේ පිහිටාවා කියලා අධිෂ්ඨාන කරන්න. ඒ විදිහට අධිෂ්ඨාන කරනකොටම බෝධීන් වහන්සේ සහිත පාත්‍රය එහෙම අහසට පැනනැග්ග. අහසට පැනනැගලා බොහෝ වෙලාවක් දෙව්බමුන්ගේ වන්දනා ලබමින් අහසේ රැඳුන කිය. ඒම ටික පහළ මට්ටමට ඇවිල්ලා එදා පුන් පොහෝ දවසේ අර පෙර බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා පිහිටි තැනම රන් කටාරම සහිතවම පොළොයි පිහිටිය කියල සඳහන් වෙන. එතකොට ඔය විදිහට තමයි ජයශ්‍රී මහා බෝධයේ දක්ෂිණ සාකාව පිහිටීම ගැන ඉතිහාසිතියෙන්. දැම් බලන්න පිංහතුනී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල. උන්වහන්සේ බුදුවෙලා අවුරුදු 2600 සම්පූර්ණ වනේ මීට අවුරුදු කීපයකට පෙර. අපි සම්බුද්ධත්ව ජයන්තිය සැමරු. එතකොට බලන්න අවුරුදු උන්වහන්සේ මවකුසින් බිහිවෙච්ච දවසි තමයි බෝ අංකුරේ වජිරාසනය ළඟින් පහළ වුණ. එතකොට බුදුවීමටත් තව අවුරුදු 35ක් එකතු කරන්න ඕන ඉපදීම හොයාග. එතකොට බලන්න කොයි තරං අවුරුදු 2000 ගානක් පැරණි මේ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධිය මේ ලෝකයේ තියෙන මේ උක්ෂයන් අතර පැරණිම උක්ෂයක් හැටියට අද හඳුන්නන්න. තාමත් බලන්නක අනික් බෝධීන් වහන්සේගේ විශාලත්වයක්ත් එක ගත්තහම
අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ තව අවුරුදු ගණනාවක් අනාගතයේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන කම්ම දෙව්මිනිසුන්ගේ වන්දනා ලබමින් ඔය භූමියේ පවතින. අවුරුදු 40 ගානක් එලාර යටත් කරගෙන ඔය අනුරාධපුරේ පාලනය කරා. හැබැයි ජයශ්‍රී මහා බෝධියට හානියක් කරන්න බැරිවුණ. එතකොට අපිට පේනවා ඒ වගේ යුගවල පවා බෝධීන් වහන්සේ ආරක්ෂා වුණ. ඒ නිසා අද මේ රටට මේ ලෝකේටම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජයශ්‍රී මහා බෝධියේම දක්ෂිණ ශාඛාවක් හැටියට ඒ බෝධියේම ඒ දකුණු ශාඛාව තමයි මේ ලංකා භූමියේ මහමෙවුනා පුණ්‍ය භූමිය තුළ අද වැඩයි. නමුත් පින්වතුනි බුද්ධගයා වජිරාසනය ළඟ වැඩඉන්න බෝධීන් වහන්සේ ඊට පස්සේ ලංකාවට දක්ෂිණ ශාඛාව වැඩෙම්මෙව්වට පස්සේ ධර්මාශෝක රජ්ජුරුව මේ පෙළහර දැකළ බෝධීන් වහන්සේ ළඟම පුද පූජා කර කර ඉන්නවා රාජ්‍ය ගැන හොයන්නෙත් නෑ. රජ්ජුරුවන්ට හිටිය තිරශක්්‍යයා කියලා මිත්‍යා දෘෂ්ටික බිසවක්. මේ බිසව කල්පනා කර ඔය ඔක්කොටෝම හේතු රජ්ජුරුවන්ට දැම් මට වඩා ලොකුයි බෝධිය. ඒ නිසා බෝධිය විනාස කරන්න කල්පනා කරලා විස සහිත මඩු කටු ගෙනහල්ල බෝධීන් වහන්සේට කටු ගහලා උනු තෙල් වැක්කිරුව කියෙන බෝධිය විනාස කරන්න. ඒ වෙලාවෙ බෝධීන් වහන්සේ විනාස වුණා. නමුත් ආයමත් ඒ විනාස වෙච්ච තැනින්ම බෝධීන් වහන්සේ නමක් පැන නැග්ග කිය. ඒ බෝධීන් වහන්සේත් අතු දළු රිකිලි වැඩිලා බෝක්ෂයක් බවට පත්වෙලා වන්දනාමාන කරනකොට එදා තවත් මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක් කල්පනා කරා මෙන්න මේ බෝධිය තමයි අපිට තියෙන එකම හානිය. බොහෝ පිරිසක් මේ බෝධියට තමයි පුද පූජා කරන්න. බෝධිය විනාස කරන්න හිතපු එක රජ කෙනෙක් ඇවිල්ල කොටස් 6කට බෝධියේ කඳ කපලා එතන ගිනි තියලා යන. බුද්ධගයා පුණ්‍ය භූමියේ බෝධිය. ඒක ආරංචි වෙලා බොහොම සද්ධාවත් රජ කෙනෙක් කිරි එල දෙන්නු 1000ක් අරගෙන ඇවිල්ලා එතනදම කිරිදෝලා ඒ භූමිය කිරිවලින් හෝදල අධිෂ්ඨාන කරනකොට අර ගිනි දැල් අතරින් ආයමත් බෝ අංකුරයක් මතු වුණා. ඔය විදිහට කීප වතාවක්ම විනාස වෙච්ච ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ඊට පස්සේ හටගත්ත බෝධීන් වහන්සේ නමක් තමයි අද බුද්ධකයා වජිරාසන පුණ්‍ය භූමිය වැඩයි. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේම දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ තමයි අදත් අපේ රටේ අනුරාධපුර මහමෙවුනා උයන වැඩයි. එනිසා පින්වතුනි අපි බොහෝම වාසනාවන්ත පිරිසා. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා දිහා බැලුවත් අද මේ වෙනකොට වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩඉන්නේ අපේ රටේ. බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ දකුණු අකුධාතුන් වහන්සේ ඒවගේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑ වැඩඉන්න. දකුණු අකුධාතුන් වහන්සේ අනුරාධපුර තූපාරාම සෑ වැඩඉන්න. ලලාට ධාතුන් වහන්සේ සේරුවිල මංගල මහා චෛත්‍ය වැඩයින්. සතර දළදා වහන්සේලාගෙන් දෙනමක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සෝමාවතී චෛත්‍ය තුළත් දළදා වහන්සේලා දෙනමක් වැඩයින්. ඒවගේම ග්‍රීවා ධාතුන් වහන්සේ මයංගන චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩයින්. ඒ විදිහට ගත්තහම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙනුත් විශාලම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් අද මේ වෙනකොට වැඩඉන්නේ අපේ රටේ. ඒ නිසා අද අපි බොහෝම වාසනාවන්ත පිරිස. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආරීරික ධාතුන් වහන්සේලාට කෙනෙක් වැදුම් පිදුම් කරනවා කියන්නේ ජීවමාන බුදු කෙනෙකුට වන්දනා කරා හා සමානයි. ඇයි ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී ශරීරයේ අස්තිධාතුන් වහන්සේ නමක් මිසක් වෙන කාගවත් කොටසක් නෙමෙයි. ඒ නිසා අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා හා සමානව මේ පූජනීය චෛත්‍යරාජාණන් වහන්සේට වන්දනා කරලා අදටත් පින් කරගන්න පුළුවන්. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පාරිභෝගික වස්තු අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අග්‍රයි කියල. ඒ නිසා මේ ත්‍රිවිධ චෛත්‍යයන් වන්දනා කරලා මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ අපිට බොහෝ පින් කරගන්න පුළුවන්. ඒ විදිහට පින් රැස් කරගන්න ගමන් ඔබ කල්පනා කරන්න අපිට පිරිසිදු ධර්මයක් තත අපි ළඟ රැකිලා තියෙන.
ඒ නිසා පුළුවන් තරම් බණහන්න පුරුදුවෙන් සද්ධාව දියුණු කරගන්න. සුගතියක හරි යන්න නම් හොඳට සිල් ගුණ දහම් රකිින් සිල් රකිින්. දහම් දැනුම ඇති කරගන්න නිතර බණහන් අද කොච්චර බණහන් අවස්ථාව තියෙනවා. එනිසා දවසගානි බණහන්න පුරුදුවෙන්. තමන්ගේ ශක්ති පමණින් පින්කං කර. ඔබට පුළුවන් විදිහට පුංචි පුංචි පිනහරි ජීවිතය රැස් කරගන්න. ඒ කරන පින සිහි කරලා සතුටුවෙන්. ඊළඟට ප්‍රඥාව දියුණු කරගන්න. භාවනාවක් වඩන්. ඔය කරුණු පහත් දියුණු කරගත්තොත් අපිට බේරෙන්න පුළුවන්. ඒවට ධර්මී කැන සේක බල සද්ධහා සීල සුත තියාග ප්‍රඥ. ඔන්න ඔය කාරණා පහත් දියුණු කරගන්න මහන්සියක් ගන්න. පිංහතුනී හරියට ධර්මය දියුණු කරගත්තේ නැත්නම්. සිල් ගුණ දහම් රැකගත්තේ නැත්නම් අපි බොහෝම අසරණ පිරිසක් බවට පත්තෙන්. මේ ඒ පෙරේද තාත්තා කෙනෙ කරගෙනාව මගේ ළඟට. ඒ තාත්තට අක්මාව පිළිකාව. හැබැයි ඉතින් දරුව කියලා නෑ. දරුව ඉතින් තාත් අවාරගෙනාව උත්සගෙන දැන් බෝම අමාරුයි මරණාසන්නයි වයසක තාත්තකින්. ආපු ඉලේදම් අනේ හාමුදුරුණී මං අපායයිද. අනේ හාමුදුරුණී මං මේ වගේ පව්කං කරා. හාමුදුරුණී මං හරියට අපරාධ කරලා තියෙනවා. මං හරී පව්කං කරා මං අපායයි නේද කියලාහන්. ඊට පස්සේ මං ඉතින් කරුණු කියලා හිත හදලා හිත හදන්න ඕන නිසා මංකිව දැම්බලන්න අංගුලි මාල දහස් කනම් මිනී මැරු. හැබැයි සිල් සමාදන් වනාට පස්සේ පරණ වැරදි අමතක කරලා සිල් රැක් ඒකන නිවන්දකින්න පුළුවන්ගුණේ. පරණ වැරදි හිත හිටියන මං අච්චර මිනිමැරුව මෙච්චර මිනිමැරුව කියලා ගනන් හදහද හිටියනම් භාවනා කරන්න. ඒ නිසා උපාසක මහත්‍ය ඔය පරණ දේවල්නි දැන් අපි සීල් ගාමකො කියලා ඔන්න මං හිත හදලා පන්සීල් දුන්න. මට ඔහොම එකක් උනාමයි පන්සීල් දුන්න. තින් දැම්මං කියනවා උපාසක මහත්තය කියන්නක කියලා දැක් පානාතිපාතා වීරමණී සික්ඛාපදන් සමාධිය. මෙන්න දැන් පානාතිපාතා වීර් අනි හාමුදුරුණී මං සත්තු මරලා තියෙනවනි. ඊට පස් ඉතින් දැන් ආයි මං කියෝනු කියෝලා ඊට පස්සේ මං කියන හරි උපාසක මහත්තද ඊළඟක කියන්නක පොඩියවුන්ට අර කෑම කවනවා වගේ. මංකිව දැන් කියන්නේ නම් අදින්නාදානා වීරමණී සික්ඛාපදන් සමාධිය. දින්නාදානා වීරමණි හනි හාමුදුරුණී මං හොරකං කරලා තියෙනවා. ඔන්න වැඩි සුගතියක යවන්න පුළුවන්ද ඉති. පන්සීල් ටික දීගණ්ඩ බෑ. ඉතින් කරුණු ටිකක් කියලා පිරිත් නිමුලක් බැඳල ඇරිය. දැන් අපිට පේනවා හරියට සිල් රැක්කි නැත්නං මරණ මංචකේ අන්ත අසරණ. චිත්‍රපටි පේනවගේ ඔය පරණ වැරදි කරපු පවුකං ඔක්කොම සිහිවෙන්. ඒ නිසා පින්වතුනී මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ අපි මහා පින්වන්ත පිරිසක් බුද්ධ ශාසනයක් මුණ ගැහුණ. මේ ධාතුන් වහන්සේලා තියෙන රටක ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩඉන්න මේ වගේ පුුණ්‍ය භූමිය අපි ඉපදුන. ඒක පෙර පිනා පුබ්බේච කතපුඥතා කියන්න ඒකයි පෙර පින් ඇති බව. ඒ නිසා මේ පින අහිමි වෙන්න කලින් අප්‍රමාදීව සිල් රකි සද්ධාව දියුණු කරගන්න ගුණධර්ම ටික පුරාගන්න තිකහෙමනම් පින්වතුනී ඔබ හැම දෙනාට සද්ධා සීල සුත තියාග ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි රැස් කරගන්න සියලුපින් සියලු දෙවියෝ සාධකාරදිදී අනමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අතමි දේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. ඒවගේම අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මාතලේ උඩවේරගම වීරගස් තැන්න පදිංචි WM බණ්ඩාරමැනිකේ මහත්මය ඇතුළු දෝ දරුවන් විසින්. වස්සර දෙකට පෙර අභාව ප්‍රාප්ත වූ DG සෙනරත් බණ්ඩාර ආදරණීය පුතනුවන්ට සොහොයුරාට පින් අනුමෝදන් කිරීමත් මෙවන් අකල් මරණවලට පත් නොවේවා කියන ප්‍රාර්ථනෙන් ඒ පුතනුවන්ට පින් අනුමෝදන් කිරීම මේ පින්වතුන්ගේ මූලික මරමුණ. ඒවගේම නමින් මිය පරලොවගේ වර්ග පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන් සිහිපත් කරල පින් අනුමෝදන් කිරීම මේ පින්වතුන්ගේ අරමුණ. තිහෙමනං ඒ පින්වතුන් නමෙන් මිය පරලොවගිය DG සෙනරත් බණ්ඩාර ආදරණීය පුතනුවන් ඇතුළු පරම්පරාගත සියලු ඥාතී
ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීනු සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. ඒ වගේම සුජීවත්ව සිටින WM බණ්ඩාර මැණිකේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්වන්ගේ ආශිර්වාද රැකවරණ දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් net කාර්ය මණ්ඩලයේ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරූ WM බණ්ඩාර මැණිකේ මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුන්වන්ගේ ආශිර්වාදයේ සැලසේවා. උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා උපනිශ්‍රේ වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා අපිටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබ හැම දෙනාටම සිතක් සාන්තියක් යහපතක් සැනසෙල්ලක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්ම දේශනාව නිමවට පත්තුනේ. කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වන්නේ සද්ධර්මානුශාසනාව පැවැත්වූ පූජනීය කලිකම ඥානදීප හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයකට ගිහිල්ලා ඉන්පසුව ඉරිදා සිත්නෙත් අසපු ධර්ම සාකච්ඡාව සමග සම්බන්ධ වෙමු.